මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරන්නේ MS SQL ගැන. MS SQL වල බේසික් සින්ටැක්ස් ගැන ගොඩක් අයට අවබෝධයක් තියෙන නිසා මම මුලින්ම ස්ටෝර්ඩ් ප්‍රොසීඩියර්ස් ගැන කතා කරන්නම්. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් අපේ channel එකේ අලුත්ම updates ඉක්මනටම දැනගන්න. මේ තියෙන්නේ ප්‍රොසීඩියර් එකක ෆෝමැට් එක. ක්‍රියේට් ප්‍රොසීඩියර් කියන කීවර්ඩ් එකට පස්සේ ප්‍රොසීඩියර් එකේ නේම් එකත් begin end කියන කීවර්ඩ්ස් දෙක අතරට SQL ස්ටේට්මන්ට් එකත් අපි ඇඩ් කරගන්න ඕන. දැන් අපි ප්‍රොසීඩියර් එකක් යූස් කරලා data read කරගන්න විදිහ සාකච්ඡා කරමු. මුලින්ම මම Visual Studio 2019 tool එක යූස් කරලා C# MVC project එකක් create කරගන්නම්. මේ තියෙන්නේ මම ක්‍රියේට් කරගත්ත ප්‍රොජෙක්ට් එකේ ඕවර්විව් එක. මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකකදී ක්‍රියේට් කරගත්ත DB එකක්. මේ DB එකේ ඇතුලේ තියෙන books කියන ටේබල් එක යූස් කරලා ඒ ටේබල් එකේ තියෙන data read කරගන්න හැටි තමයි මම මේ ප්‍රොසීඩියර් එකක් යූස් කරලා ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ දැනට ඒ ටේබල් එකේ ස්ටෝර් වෙලා තියෙන data set එක. මුලින්ම මම empty control එකක් ක්‍රියේට් කරගන්නම්. ඊළඟට models folder එක ඇතුලේ අලුත් class එකක් මම ක්‍රියේට් කරගන්නවා. මේ class එක තමයි database එකේ books කියන table එකට අදාළ model එක විදිහට මම ගන්නෙ. model class එක ක්‍රියේට් කරගත්තට පස්සේ ඒකට අදාළ properties ටික අපි ක්‍රියේට් කරගමු. ඊළඟට මම data access කියලා අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා. ක්‍රියේට් කරගත්ත ෆෝල්ඩර් එක ඇතුලේ database connection එක ක්‍රියේට් කරගන්න අලුත් class එකක් ක්‍රියේට් කරගන්නවා.
DB කනෙක්ෂන් ක්ලාස් එක ක්‍රියේට් කරගත්තට පස්සේ මම තව අලුත් ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්නවා. මේ ක්ලාස් එක ඇතුලේ තමයි මට අවශ්‍ය SQL queries ක්‍රියේට් කරගන්නේ. ඊළඟට මම අලුත් මෙතඩ් එකක් ක්‍රියේට් කරගන්නවා. මේ මෙතඩ් එක තමයි ඩේටාබේස් එකේ බොක්ස් කියන ටේබල් එකෙන් ඩේටා රීඩ් කරගන්න මම පාවිච්චි කරන්නේ. මේ මෙතඩ් එකේදී මම ඩේටා රීඩ් කරගන්න යූස් කරන්නේ ප්‍රොසීඩර් එකක් නිසා SQL කමාන්ඩ් එකේ පළවෙනි පැරාමීටර් එක විදිහට පාවිච්චි කරන්න ඕනේ ප්‍රොසීඩර් එකේ නේම් එක. කමාන්ඩ් ටයිප් එක විදිහට මම යූස් කරන්නේ stored procedure කියන ටයිප් එක. ඊට පස්සේ කමාන්ඩ් එක එක්සිකියුට් කරලා ඩේටා ටික රීඩ් කරගෙන රීඩ් කරගත්ත ඔබ්ජෙක්ට් එක ලිස්ට් එකකට ඇඩ් කරගන්නවා.
රයිට් ඩේටා රීඩ් කරගන්න අවශ්‍ය මෙතඩ් එක දැන් අපි ක්‍රියේට් කරගෙන ඉවරයි. ඊළඟට අපි ස්ටෝර් ප්‍රොසීඩර් එක ක්‍රියේට් කරගමු. DB එක එක්ස්පෑන්ඩ් කළාම තියෙන මෙනු අයිටම් ලිස්ට් එකේ ප්‍රෝග්‍රෑමබිලිටි කියන මෙනු අයිටම් ලිස්ට් එක එක්ස්පෑන්ඩ් කළාම අපිට බලා ගන්න පුළුවන් ස්ටෝර්ඩ් ප්‍රොසීඩර්ස් ස්ටෝර් කරගන්න ලොකේෂන් එක. ස්ටෝර්ඩ් ප්‍රොසීඩර් කියන මෙනු අයිටම් එක රයිට් ක්ලික් කරලා new කියන එක යටතේ තියෙන ස්ටෝර්ඩ් ප්‍රොසීඩර් එක ක්ලික් කරාම අපිට ස්ටෝර්ඩ් ප්‍රොසීඩර් එක බේසික් ටෙම්ප්ලේට් එක බලා ගන්න පුළුවන්. මට අවශ්‍ය නැති කමෙන්ට් වෙලා තියෙන ටෙක්ස්ට් ටික මම මේ විදිහට ක්ලියර් කරගන්නවා. ක්‍රියේට් ප්‍රොසීඩර් කියන ටැග් එකට පස්සේ මම ප්‍රොසීඩර් එකට දෙන නේම් එක ඇඩ් කරගන්න ඕන. ඊළඟට ප්‍රොසීඩර් එකේ බොඩි එක ඇතුලේ මට අවශ්‍ය SQL ස්ටේට්මන්ට් එක මම ඇඩ් කරගන්න ඕන. මේ ප්‍රොසීඩර් එකේදී දැනට මම පැරාමීටර්ස් පාවිච්චි කරන්නේ නැති නිසා මම මේ ටික කමෙන්ට් කරනවා. ප්‍රොසීඩර් එක ක්‍රියේට් කරගෙන ඉවරුණාට පස්සේ අපි ප්‍රොසීඩර් එක එක්සිකියුට් කරන්න ඕන. රයිට් ක්ලික් කරාට පස්සේ එන මෙනු එකේ එක්සිකියුට් කියන කමාන්ඩ් එක ක්ලික් කරාම ප්‍රොසීඩර් එක එක්සිකියුට් වෙනවා. ස්ටෝර්ඩ් ප්‍රොසීඩර් කියන සයිඩ් මෙනු එක රිෆ්‍රෙෂ් කරොත් අපි එක්සිකියුට් කරපු ප්‍රොසීඩර් එක අපිට බලා ගන්න පුළුවන්. ක්‍රියේට් කරගත්ත ප්‍රොසීඩර් එක මොඩිෆයි කරගන්න අවශ්‍ය නම් ප්‍රොසීඩර් එක රයිට් ක්ලික් කරලා මොඩිෆයි කියන එක ක්ලික් කරගන්න. අපිට අවශ්‍ය මොඩිෆිකේෂන්ස් ටික කරලා ප්‍රොසීඩර් එක ආයිත් එක්සිකියුට් කරාට පස්සේ කරපු චේන්ජස් ටික ප්‍රොසීඩර් එකේ සේව් වෙනවා. රයිට් අපි දැන් ක්‍රියේට් කරගත්ත ප්‍රොසීඩර් එකේ නේම් එක SQL කමාන්ඩ් එකේ පළවෙනි පැරාමීටර් එක විදිහට අපි ඇඩ් කරගමු. ප්‍රොසීඩර් එකකින් රීඩ් වෙන ඩේටා ටික ඩිස්ප්ලේ කරන්න මම මේ විදිහට අලුත් view එකක් ඇඩ් කරගන්නවා. ක්‍රියේට් කරගත්ත view එකේ view bag එකක් යූස් කරලා ඩේටා ටික ඩිස්ප්ලේ කරගන්න අවශ්‍ය කෝඩ් එක අපි මේ විදිහට ක්‍රියේට් කරගමු.
කන්ට්‍රෝල් එකේ ඉන්ඩෙක්ස් ෆන්ක්ෂන් එක යූස් කරලා අපි කලින් ඩේටා රීඩ් කරන්න ක්‍රියේට් කරගත්ත මෙතඩ් එකට කෝල් කරලා රිටර්න් වෙන ඩේටා ලිස්ට් එක view bag එකට assign කරගමු. ඊළඟට අපි ඩිෆෝල්ට් රවුට් එක අපිට අවශ්‍ය විදිහට චේන්ජ් කරගමු. දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එකයි ප්‍රොසීඩියර් එකයි ක්‍රියේට් කරගෙන ඉවරයි. ඊළඟට අපි ප්‍රොජෙක්ට් එක රීබිල්ඩ් කරලා රන් කරලා බලමු ක්‍රියේට් කරගත්ත ප්‍රොසීඩියර් එකට අනුව ඩේටා ටික රීඩ් වෙනවද කියලා. ටේබල් එකේ තියෙන ඔක්කොම ඩේටා ටික මේ විදිහට අපිට ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ අපි ක්‍රියේට් කරගත්ත ප්‍රොසීඩියර් එක හරියට වැඩ කරලා තියෙනවා. දැන් අපි බලමු ප්‍රොසීඩියර් එකකට පැරාමීටර් එකක් පාස් කරගන්න විදිහ. කෝඩ් එක පැත්තෙන් පැරාමීටර්ස් පාස් කරන විදිහ කිසිම වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහටම අපිට පුළුවන් කෝඩ් එකට පැරාමීටර් එක පාස් කරන්න. මේකෙදි මම book name එක පැරාමීටර් එකක් විදිහට පාවිච්චි කරනවා. පැරාමීටර් එකේ වැලියු එක විදිහට db එකේ දැනට තියෙන වැලියු එකක් මම මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊළඟට ප්‍රොසීඩියර් එකට පැරාමීටර් එකක් පාස් කරන විදිහ ගැන අපි බලමු. කෝඩ් එක පැත්තෙන් ක්‍රියේට් කරගත්ත පැරාමීටර් එක ඒ නේම් එකෙන්ම SQL එක පැත්තෙත් ක්‍රියේට් කරගන්න ඕන. ඒ වගේම පැරාමීටර් එකට අදාළ ඩේටා ටයිප් එකත් සයිස් එකත් ඇඩ් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහටම where clause එකට අපි ක්‍රියේට් කරගත්ත පැරාමීටර් එක ඇඩ් කරගන්න. ප්‍රොසීඩියර් එක මොඩිෆයි කරගෙන ඉවරුනට පස්සේ ආයෙත් ප්‍රොසීඩියර් එක එක්සිකියුට් කරගන්න ඕන. දැන් අපි කෝඩ් එක රීබිල්ඩ් කරලා රන් කරලා බලමු අපි ඇඩ් කරගත්ත පැරාමීටර් එකට අනුව ප්‍රොසීඩියර් එකෙන් ඩේටා රීඩ් වෙනවද කියලා.
රයිට් අපි ඇඩ් කරගත්ත පරාමීටරයකට අනුව ටේබල් එකෙන් අදාළ ඩේටා රෝ එක ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රොසීඩර් එක හරියට වැඩ කරලා තියෙනවා.